ඛණ්ඩාංක ජ්‍යාමිතිය යටතේ ගෙනෙන වෘත්තය ඒකකයේ සිද්ධාන්ත ඉක්මනින් ආවරණය කර දීම තමයි මෙම වීඩියෝ එකේ අරමුණ. එතකොට අපට උසස් පෙළ විෂය නිර්දේශයට අනුකූල වන සිද්ධාන්ත මොනවා ටික ඉක්මනට අපි පැහැදිලි කරගනිමු. බලමු වෘත්තය ගත්තොත් වෘත්තයේ ඉස්සෙල්ලා සමීකරණය එතනින් පටන් ගමු. මූලිකම අවබෝධය දැන් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. එතකොට වෘත්තයක් කියන්නේ අචල ලක්ෂයකට නියත දුරින් තියෙන ලක්ෂ්‍යංගයේ පතය. අපි කියමු AB කියලා අචල ලක්ෂයක්, ඒ ඛණ්ඩාංකයේ B ඛණ්ඩාංකයේ R දුරින් තියෙන ලක්ෂ්‍යංගයේ පතය අපිට ලියන්න පුළුවන් මේ ලක්ෂයේ ඉඳලා හැමතිස්සෙම මේ පතේ තියෙන හැම ලක්ෂයකටම දුර r ට සමාන වෙනවා. එතකොට අපි මේ මත සාධාරණ ලක්ෂයක් අපි x, y කියලා ගත්තොත් මට ලියන්න පුළුවන් x ඍණ a වල වර්ගය ධන y ඍණ b වල වර්ගය සමානයි r වර්ග කියලා. එතකොට මෙයා තමයි වෘත්තයක මූලික සමීකරණය. එතකොට අපි මේ සමීකරණය මෙයා සුළු කිරීමෙන් මෙයා සුළු කළා මේකෙන් ප්‍රසාරණය කළා අපිට එන්න පුළුවන් මේකෙන් තවත් සම්මත සමීකරණයකට. එතකොට සම්මත සමීකරණ කියන්නේ දැන් සරල රේඛාවේ ගත්තොත් සියලුම පද එක පැත්තකට ගෙනල්ලා එක පැත්තක් බිඳුව කරලා දක්වනවා. ඒක යාගේ සම්මත සමීකරණය. ඒ වගේ මේ වෘත්තයේ සම්මත සමීකරණය කියන්නේ අපි දැන් මෙහෙම ලියතයි x වර්ගය ධන y වර්ගය ඊට අමතරව ධන 2යි gx ධන 2යි fy ධන c සමානයි බිඳුව. මේක තමයි වෘත්තයේ සම්මත සමීකරණය. එතකොට ඒ කියන්නේ අතරම මේක මෙයා සුළු කළා මෙයා සම්මත වෙතට ඔයාලට බලන්න මේක සුළු කරාම x වර්ගය ධන y වර්ගය නෝ ඍණ 2යි ax එනෝ ඍණ 2යි by එනෝ ධන නියත ටික තමයි අවසානට එන්නේ. එතකොට මේකේ ඍණ විදිහට නෙමෙයි තියන්නේ සම්මතව මෙයා අපි මේ විදිහට දක්වනවා. එතකොට ඒ කියන්නේ හදිසියවත් මේ ඛණ්ඩාංක ඍණ වුණොත් මෙයා ධන වෙන හින්දා කියන්නේ සම්මතව අපි දක්වනවා මේ විදිහට. එතකොට වෘත්තයේ සමීකරණයේ තියෙනවා x වර්ගයේ පද තියෙනවා y වර්ගයේ පද තියෙනවා x පද y පද තියෙන්න පුළුවන් නියත තියෙන්න පුළුවන්. හැබැයි xy පද නැත. xy නැහැ. එතකොට මේවා තමයි වෘත්තයේ සමීකරණ. වෘත්තයක් වීමට කිසියම් ප්‍රකාශනයක් අපි ගත්තොත් උදාහරණයකට x වර්ගය ධන y වර්ගය ධන 2xy ධන 3x ධන y සමානයි බිඳුව මෙයා වෘත්තයක් නෙවෙයි. හේතුව 2xy තියෙනවා. එතකොට මේ විදිහට අපි අඳුර ගන්න ඕන වෘත්තයක සමීකරණයක තියෙන්න ඕන වීමට මුලින් වන මූලික අවශ්‍යතා. හරිද? එතකොට ඊට පස්සේ මේ වෘත්තයේ සමීකරණ ඊළඟට වැදගත් මේ සම්මත වෘත්තයෙන්. හරිද? ඒ කියන්නේ මේ සම්මත වෘත්තයෙන් කොහොමද කේන්ද්‍රය ගන්න කියන සම්මතව දෙනු ලබන වෘත්ත මේ සමීකරණයේ අසුරින් මෙයයි කේන්ද්‍රය තමයි මේ x වල සංගුණකයේ භාගයේ ඍණාගය. හොඳට මතක තියාගන්න x වල සංගුණකයේ භාගයේ ඍණාගය එහෙනම් ඍණ g. එයාගේ කේන්ද්‍රය y ඛණ්ඩාංකය කියන්නේ y වල සංගුණකයේ භාගයේ ඍණාගය ඍණ f. එතකොට මේ විදිහට වලට ටක් ගාලා ගන්න පුළුවන්. උදාහරණයක් අපි කිව්වොත් x වර්ගය ධන y වර්ගය ධන 4x ධන 6y ධන 3 සමානයි බිඳුව කියන මෙයාගේ වෘත්තයක් පෙන්නනවා. එතකොට මෙයාගේ කේන්ද්‍රය ගත්තොත් මේ x සංගුණකය 4යි 4 භාගයේ 2යි 2 ඍණාගය ඍණ 2යි. මෙයාගේ භාගය 3යි එයාගේ ඍණාගය ඍණ 3යි නේ. හරිද? මේ විදිහට ගන්න පුළුවන්. එතකොට අරය ගත්තොත් අරය ගන්න පුළුවන් ළමයි පහසුවෙන් අරය සමීකරණය තමයි g වර්ගය ධන f වර්ගය ඍණ c ගේ වර්ගමූලය. g වර්ගය ධන f වර්ගය ඍණ c ගේ වර්ගමූලය මෙන්න g මෙන්න f මේ දැන් මේතර මේ වර්ග වෙන හින්දා ධන ඍණ හිතන්න දෙයක් නැහැ. මෙයා වර්ග කර කියන්නේ කේන්ද්‍ර ඛණ්ඩාංකය හෙව්වා. එයා මේ දෙන්න වර්ග කර එයාගෙන් c කියන්නේ මෙන්න මේ නියතය. c කියන්නේ නියතය අඩු කර. හරිද? ඒතර මෙයාගේ ගත්තොත් මෙයාගේ අරය මේ මම ලියපු කෙනාගේ අරය කියන්නේ g වර්ගය 4යි 2 වර්ගය 4යි 9යි 13යි 13න් 3ක් කරන 3යි මූල 10යි මෙයාට අනුව අරය එන්නේ. ඊට පස්සේ අපි සලකන්න ඕන වෘත්තයත් එක්ක සරල රේඛා ලක්ෂ නැත්නම් වෘත්ත තියෙන්නේ කොහෙද කියන එක. මුලින්ම අපි වෘත්තයක් කිසියම් වෘත්තයක් එක්ක ලක්ෂයක පිහිටීම ලක්ෂය කොහෙද තියෙන්නේ වෘත්තය ඇතුළේද වෘත්තයේ පරිධිය මතද පිටද කියන එක චෙක් කරමු. හරි සරල සිද්ධාන්තයක් තියෙන ළමයි කිසියම් මේ ලක්ෂය තියෙන මම උදාහරණ වෘත්තයක් ඇසුරෙන් තමයි කියලා මේ ගත්තේ. ඒත් මේ කේන්ද්‍රය වල දන්නව මොකද්ද 3 ඍණ 4. එතකොට අරය හොයා ගන්න පුළුවන් g වර්ග ධන f වර්ග ඍණ c නේ. ඒකෙන් අරය හොයාගත්ත හැකි මෙන්න මේ ලක්ෂයේ ඉඳලා මේ ලක්ෂයට තියෙන දුර අරයත් එක්ක කම්පෙයාර් කරන්න. එතකොට මෙතන ඉඳලා මේ ලක්ෂයට දුර ලක්ෂ දෙකක් දන්නු. ඛණ්ඩාංක ජ්‍යාමිතිය අනුව මේ දෙකේ දුර හොයා ගන්න පුළුවන්. මේ දුර ඔයාලා අරයත් එක්ක කම්පෙයාර් කරන අරයට වඩා මේ දුර වැඩි නම් එළියේ අරයට වඩා මේ දුර සමාන නම් මේ පරිධිය මත අඩු නම් ඇතුලේ ඒ විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි බැලුවොත් වෘත්තයක් එක්ක සරල රේඛාවක පිහිටීම වලට මෙන්න මෙහෙම ගන්න පුළුවන්. දැන් මම උදාහරණ වෘත්තයක් කරන් දෙන්නේ. බලන්න මේ වෘත්තයේ කේන්ද්‍රය මොකද්ද? 1 1 ඍණ 2
නේ භාගයේ ඍණාගේ අරය හොයා ගන්න පුළුවන්. එකේ වර්ග 1යි දෙකේ වර්ග 4යි 5යි 5න් මෙයා ඍණ 20 අඩු කරාම 25 25 වර්ගමූලය 5යි. එහෙනම් මෙයාගේ අරය 5යි. හරිද? එතකොට ඔයාලට පුළුවන් ළමයි මේ තමයි කේන්ද්‍රයේ ඉඳලා සරල රේඛාවට තියෙන ලම්බ දුර කේන්ද්‍රයේ ඉඳන් සරල රේඛාවට තියෙන ලම්බ දුර අරයත් එක්ක කම්පයා කරන්න. එතකොට කේන්ද්‍රයේ ඉඳන් සරල රේඛාවට තියෙන ලම්බ දුර අරයට සමාන නම් ස්පර්ශ වෙනවා. අරයට වඩා ලම්බ දුර වැඩි නම් පිටින් යනවා. අරයට වඩා ලම්බ දුර අඩු නම් කැපෙනවා. එතකොට මේ විදිහට ගන්න පුළුවන්. එතකොට ලක්ෂයක ඉඳන් රේඛාවට තියෙන ලම්බ දුරට සමීකරණය යෙදීමෙන් ඔයාලා දන්නවා මේ සමීකරණේ මාපාංක මෙයාගේ ආදේශ කරන්න ඕන මොනවාද x ට අදාළව මේ මෙයාගේ කේන්ද්‍ර x කණ්ඩායමකත් y ට අදාළව මේකත් නේ. හරිද? 2 ගුණ කිරීම 2යි ධන 3 ගුණ කිරීම ඍණ 2 ඍණ 6යි ඍණ 1 බෙදීම වර්ගමූල මොකද්ද x සහ y ගේ සංගුණකවල වර්ගවල එකතුව 2 වර්ගය 4යි 3 වර්ගය 9යි 4 ධන 9 මෙයා අරයත් එක්ක අපි කම්පයා කරනවා. මේක අරය නම් 5යි නේ. මේ විදිහට අපි කම්පයා කරලා අපිට හොයාගන්න පුළුවන් වෘත්තයක් එක්ක සරල රේඛාවක් ගත්තොත් කොහෙද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු වෘත්තය මත ලක්ෂයක දියන්නේ ස්පර්ශකයේ සමීකරණය ගත්තොත් වෘත්තය මෙන්න මේ වෘත්තය මත තියෙන මොනම ලක්ෂයක දියන්නේ ස්පර්ශකයේ සමීකරණය. ඒකට සම්මත සූත්‍රයක් තියෙනවා. මෙන්න සම්මත වෘත්තය. ඔයාලා මේක මේ විදිහට ප්‍රසාරණය කරගන්න ඕන. y ධන 2x g එළියට අරගෙන 2x ලියත හැකි x ධන x කියලා. ඒ වගේම 2y ලියත හැකි f එළියට අරගෙන y ධන y කියලා. ධන c සමානයි බිඳුව. මේක යාන්ත්‍රික යෙදීමක්. සාධනය මම මෙතන ඉදිරිපත් කරන්නේ. එතකොට හිතන්න මේකේ මොකක් හරි ලක්ෂයකදී දැන් මේක මම මේ අණුව කඩාගත්තොත් xx ධන yy ඍණ 1 තමයි ගන්න වෙන්නේ. ඇයි අපිට ඍණ 1 x ධන x දාන්න එපේ. x ධන x ධන y ධන y 2y අයින් වෙන්න ඕනේ. ඒතර ධන 2 වාරයක් y ධන y ඍණ 20 සමානයි බිඳුව කියලා ගන්න පුළුවන්. ඍණ 20 සමානයි බිඳුව. හරිද? එතකොට මේකේ ඔයාලා මේකේ මේ වෘත්තය මත ලක්ෂයක් මම ගමු වෙන්නේ 5 1 කියන ලක්ෂ්‍ය වෘත්තය මත. එතකොට මේක හදන්නේ මෙහෙමයි. ඔයාලා මේ 1 x එකක් තියෙන තැනකට මේ ලක්ෂ්‍ය x කණ්ඩායමකේ දානවා. එක මේ y එකක් තියෙන තැනකට මේ ලක්ෂ්‍ය y කණ්ඩායමකේ දානවා. උදාහරණයක් ගත්තොත් මෙතන නම් මෙතනට x දැම්මොත් 5x ධන 1y කියන්නේ y ඍණ 1 වාරයක් මේ x එකක් වෙනකොට 5 දානවා. 5 ධන x මෙතෙන්ට ධන 2 වාරයක් y 1y එකක් වෙනකොට දානවා 1. හරිද? එතකොට අන්න එයා සුළු කිරීමෙන් ඔයාලට ගන්න පුළුවන්. මොකද්ද? මේ 5යි 1 කියන ලක්ෂයේදී අඳින ස්පර්ශකයේ සමීකරණය. පිටත ලක්ෂයක ඉඳලා වෘත්තයකට අඳින්න පුළුවන් ස්පර්ශක දෙකක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ වගේ ලක්ෂයක්. දැන් මේ x වර්ගය දන y වර්ගය දන 4 සමානයි බිඳුව. ඒ කියන්නේ මේකේ කේන්ද්‍රය වලට වෙනවා g x කණ්ඩායමක y කණ්ඩායමක නැහැ. එහෙනම් බිඳුවේ බිඳුව ඒව නැහැ කියන්නේ. ඔය අරය සරලව ගන්න පුළුවන්. අරය 2යි. අරය 2යි. මේ වෘත්තයේ පිට තියෙන ලක්ෂයක් මම ගමු 4 කියන ලක්ෂය. එයා පිට තියෙන ලක්ෂය. ඒතකොට ඒ ලක්ෂයේ ඉඳන් මේ වෘත්තයට අඳින්න පුළුවන් ස්පර්ශක වලට වෙන ස්පර්ශක කියන්නේ මොනවද? මෙන්න මේවා තමයි. මෙහෙම අඳින්න පුළුවන් ස්පර්ශක දෙකක් තියෙනවා නේ. උත්තර අඳින්න පුළුවන් ස්පර්ශක දෙකක් තියෙනවා. මේ ස්පර්ශක දෙකේ සමීකරණ හොයන්න කිව්වොත් අපිට සරලවම පුළුවන් එක පොයින්ට් එකක් අපි කලින් කතා කරා. ඒක තමයි වෘත්තයකට සරල රේඛාවක් ස්පර්ශක වෙනවා නම් කේන්ද්‍රයේ ඉඳලා රේඛාවට තියෙන ලම්බ දුර හරයට සමානයි. ওই පොයින්ට් එකෙන් තමයි හදන්නේ. එතකොට මම ඉස්සෙල්ලම මේ ලක්ෂ්‍ය හරහා යන රේඛාව ඕන තරම් තියෙනවා. හරිද? එතකොට සාධාරණව අපි සරල රේඛාවක සමීකරණය ලියන්න අපට ඕන ලක්ෂයක් සහ අනුක්‍රමණය. ඒතර අනුක්‍රමණය මේකේ දන්නේ අනුක්‍රමණය එක විවිධ රේඛාවල විවිධ අනුක්‍රමණ. m කියලා සාධාරණව ගත්තොත් මේ ලක්ෂ්‍ය හරහා යන රේඛාව මට ලියන්න පුළුවන් y ඍණ 4 බෙදීම x ඍණ 4 සමානයි m කියලා. ඒතර මෙයා සුළු කළා ඔයාලට පේනවා y ඍණ xmx නේ ඍණ 4m ඍණ 4m ඍණ 4. ඔක තමයි මේ සරල රේඛාවේ m නොදන්නා පදයක් සමීකරණය වෙන්නේ. එතකොට අපිට දැන් මේ තමයි මේ ලක්ෂ්‍ය හරයන ඕනෑම රේඛාවක සමීකරණය. මේ කේන්ද්‍රයේ ඉඳලා මේ රේඛාවට මෙයා හරයන කිසියම් මේ ලක්ෂ්‍ය හරයන කිසියම් රේඛාවක් මෙයාට ස්පර්ශයක් වෙනවා නම් මේ කේන්ද්‍රයේ ඉඳලා ඒ රේඛාවට තියෙන ලම්බ දුර අරයට සමානයි. ඒ පොයින්ට් එකෙන් ලක්ෂ්‍යක ඉන්න රේඛාවට ලම්බ දුර අපි කලිනුත් කතා කරා.
මොකද්ද එන්නේ එතකොට මේ රේඛාවේ x තියෙන තැන් වලට මේ කේන්ද්‍ර x කණ්ඩායමකත් y තියෙන තැන් වලට කේන්ද්‍ර y කණ්ඩායමකත් දාන්න ඕනේ මේ විදිහට මාපාංක y බිඳුවයි නේ බිඳුව ඍණ m x බිඳුවයි ඍණ 4m ඍණ 4 බෙදීම වර්ගමූල මේ y ගේ සංගුණකයේ වර්ගය ධන x ගේ සංගුණකයේ වර්ගය. ඒතර වර්ගමූල 1 ධන m වර්ග මෙයා සමාන වෙනවා හරයට හරය 2යි. එතකොට මේ සමීකරණය විසඳීමෙන් මෙයා වර්ග කරන්න පුළුවන් වලට දෙපැත්තම. එතකොට m ගේ වර්ග සමීකරණයක් කරනවා m ට අගයක් දෙයක් වෙනවා. ඒ තමයි මේ අදාළ රේඛා දෙකේ අනුක්‍රමණ අගය. පිටත ලක්ෂයක ඉඳලා අඳින ස්පර්ශක වල සමීකරණ හොයන හැටි කතා කරා. ඊට පස්සේ අපිට පුළුවන් ඕනම් මේ පිටත ලක්ෂය නම් මේ අඳින ස්පර්ශකයේ මෙන්න මේ දිග හොයන්න. මේ ස්පර්ශයේ දිග හොයන්න ඉතා සරල කතාවක් තියෙනවා වලට පේනවා. දැන් මේ පිටත ලක්ෂය නම් මේ අඳින ස්පර්ශකය ගත්තොත් කේන්ද්‍රයේ ඉඳලා ස්පර්ශකයට අඳින ලම්බකයට ලම්බයි නේ. කේන්ද්‍රයේ ඉඳලා මෙයාට අඳින රේඛාව ස්පර්ශකයට ලම්බයි මූලික ජ්‍යාමිතිය. එහෙමනම් මෙතනින් වලට මේ ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙන්නේ මේ දිගයි හොයන්න ඕනේ. මේ දිග කියන්නේ මොකද්ද? කේන්ද්‍රයේ කණ්ඩායමක අපි දන්නවා ලක්ෂයේ කණ්ඩායමක දන්නවා. එහෙනම් මේ දිග හොයාගත හැකි නේ. ලක්ෂ දෙක කණ්ඩායමක දන්නවා නම් දිග හොයන්න පුළුවන් නේ. එතකොට මේ දිග කියන්නේ අරය. එහෙමනම් ඔයාලට මේ දිග හොයාගන්න පුළුවන්. මෙයාගේ දිගේ වර්ගය ඍණ මෙයාගේ දිගේ වර්ගයෙන් එයාගේ වර්ගමූලය හොයාගන්න පුළුවන් මේ දිග පයිතගරස් ප්‍රමේය. එතකොට සරලවම x සාධාරණ වෘත්තයක් ගත්තොත් 2gx ධන 2fy ධන c සමානයි බිඳුව කියලා. මෙයාගේ ඇත්තටම මේ x තියෙන තැන් වලට පිටත ලක්ෂය ඒ x කණ්ඩායමකයත් y තියෙන තැන් වලට පිටත ලක්ෂය y කණ්ඩායමකයත් ආදේශයෙන් අපිට හොයාගන්න පුළුවන්. يعني x1 y1 කියන ලක්ෂයක් අපි ගමු මේ සාධාරණ වෘත්තයට පිටත තියෙන කියලා. ඒ ලක්ෂයේ ඉඳලා මේ වෘත්තයට අඳින ලම්බකවල මේ ස්පර්ශකවල දිග ගත්තොත් මේ x තියෙන තැන් වලට x1 දාලා x1 වර්ග ධන y1 වර්ග ධන 2gx1 ධන 2fy1 ධන c සමානයි බිඳුව කියලා c ගෙන් ධන c මෙයාගේ වර්ගමූලයෙන්ුත් වලට දිග ලබා ගන්න පුළුවන් සරලව. එහෙම නැත්නම් මේ පයිතගරස් ප්‍රමේය දාලත් හොයන්න පුළුවන්. වෘත්තයෙන් පිටත ලක්ෂයක ඉඳන අඳින අපිට තව හොයන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ වෘත්තයේ පිට ලක්ෂයෙන් ඉඳන් අඳින ස්පර්ශක දෙක. වෘත්තය ස්පර්ශ කරන ලක්ෂ හරහා යන රේඛාව. මෙයාට අපි කියනවා ස්පර්ශජාය කියලා. මේකේ සමීකරණය ඇත්තටම අර වෘත්තයේ මත ලක්ෂයක ඉඳන් අඳින ස්පර්ශකයේ සමීකරණය හෙව්වේ අන්නේ පැටර්න් එකටමයි එන්නේ. කියන්නේ අපි සම්මත වෘත්තය කියලා අරන් තියෙන මෙතන. යා අපි අර වගේම දෙකට කඩා ගන්න මේ විදිහට ප්‍රසරණය කරගන්නවා. g වාරයක් x ධන x ධන f වාරයක් y ධන y ධන c සමානයි බිඳුව. ඒතර මේ විදිහට ප්‍රසාරණය කරගෙන අපට පුළුවන් මේ x තියෙන හැම තැනටම මේ x1 උත් x තියෙන එක තැනකට x1 උත් y තියෙන එක තැනකට y1 උත් දාලා නේ ආදේශයෙන් ලබා දෙන්න වලට මෙන්න මේ සමීකරණය ස්පර්ශජාය සමීකරණය. ඒතකොට සරලවම අපිට පිටත ලක්ෂයක ඉඳලා වෘත්තයට අඳින ඒ ස්පර්ශක දෙක කරහා යන රේඛාව හේවත් ස්පර්ශජාය සමීකරණය සරලවම ගන්න පුළුවන් කොහොමද? ඔයාලට පුළුවන් වෘත්තයේ සමීකරණය මේ විදිහට ප්‍රසාරණය කළා ඒක x එකක් මත මේ කණ්ඩායමකයත් එක y එකක් මත මේ කණ්ඩායමකයත් ආදේශයෙන් ලබා ගන්න පුළුවන්.